ආයුබෝවන් සුබ දවසක්. ජීවිතය ගැන අලුතෙන් හිතන්න, ජීවිතය ගැන අලුතෙන් දකින්න. මේ ජීවන ගෙත්තම. ආරෝග්‍ය පරමාලාභ සන්තුට්ටි පරමං ධනං. නිරෝගීකම උතුම්ම ලාභය, ඒ වගේම සතුට උතුම්ම ධනය. මේ කියමන අපිට මේ කාලයේ වෙද්දී ඉතාමත් විශේෂාකාරයෙන් දැනෙන්නට අරගෙන තියෙනවා. ඒ ලක්වාසීන් විදිහට පමණක් නෙවෙයි, මුළු මහත් ලෝකවාසීන් විදිහටම අපිට COVID-19 වෛරස් ව්‍යසනකාරී තත්ත්වයට මුහුණ දෙන්නට වෙලා තියෙනවා. අපිට නිවසෙන් එළියට යන්නට විදිහක් නැහැ. අපිට අපේ ජීවන පැවැත්ම සාමාන්‍ය ආකාරයට කරගෙන යන්න විදිහක් නැහැ. ඉතින් අපිට සතුට කියන දේ අහිමි වෙලා තිබෙනවා. ඉතින් මේ COVID-19 ගැන කතා කරද්දීත් අපිට නිරන්තරයෙන් අහන්න ලැබෙන දෙයක් තමයි මේ COVID මරණ සංඛ්‍යාව. අතිශයින් මිනිස්සු ගණනක් මැරෙනවා මේ වෛරස් ආසාදනයේ හේතුවෙන්. ඒ පරීක්ෂණ ඔස්සේත් අපිට දැක බලා ගන්නට, දැන හඳුනා ගන්නට ලැබෙන දෙයක් තමයි නිදන්ගත රෝග හෝ ශ්වසන රෝග තත්ත්ව තිබෙන අය තමයි මරණයට පත් වෙන්නේ මේ වෛරසය ආසාදනය වුණොත්. ඉතින් එතනදිත් අපිට නිරන්තරයෙන්ම අහන්න ලැබෙන දෙයක්. ඒ වගේම අපි මේ COVID-19 සමයට ප්‍රථම අහන්න ලැබුණ දෙයක් තමයි නිදන්ගත රෝග තත්ත්ව. නිදන්ගත රෝග තත්ත්ව, ඒ වගේම බෝ නොවන රෝග පිළිබඳව අපි වැඩිදුරටත් කතා කරා ඒ පිළිබඳව. ඉතින් අද දවසෙත් අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඒ වගේ රෝගයක් පිළිබඳව. ඒ දියවැඩියාව රෝගය ගැනයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද ඒ සඳහා අපේ ආරාධනය පිළිගෙන අපේ මැදිරියට පැමිණියා යාගොඩ හරිද්‍රා ආයුර්වේද වෛද්‍ය ආයතනයේ අධිපතිනි වෛද්‍යාචාර්යනී MAS මැනිකේ මහත්මිය. ආයුබෝවන් කියලා පිළිගන්නවා අපේ වැඩසටහනට. හොඳයි. බෝ නොවන රෝග, දියවැඩියාව අපි හැමෝටම අහන්න ලැබෙන දෙයක්. අපි නිරන්තරයෙන් අහන දෙයක්. සමහරලාට අපි අහලා තියෙනවා අපි තේ එකක් වුණත් හදලා දුන්නම අපෝ මට නම් බෑ, සුගර් මන් තේ බොන්නේ නෑ, අන්න ඒ වගේ දෙයක් කියනවා. අපි වෛද්‍යතුමියනි දැනගන්න කැමති ඇත්තටම දියවැඩියා රෝගය කියන්නේ මොකක්ද? දියවැඩියා රෝගය කියන්නේ රුධිරයේ සීනි මට්ටම අසාමාන්‍ය අගය ලෙස ඉහළ යාම. සාමාන්‍යයෙන් තියෙන්න ඕනේ සාමාන්‍ය ප්‍රමාණය ඩෙසිලීටරයට මිලිග්‍රෑම් 70 ඉඳලා 110 දක්වා අගයක් සාමාන්‍ය අගය ලෙස අපි සලකන්නේ. ඒක අසාමාන්‍ය ලෙස ඉහළ යාම තමයි දියවැඩියා රෝග තත්ත්වයක් විදිහට අපි සලකන්නේ. හොඳයි. දැන් ඕනම රෝගයක අපි දන්නවා పూర్ව රෝග ලක්ෂණ මතුවෙනවා. ඕනම රෝගයක. ඉතින් දියවැඩියාව කොහොමද අපි අඳුරාගන්නේ? ඒ වගේ పూర్ව රෝග ලක්ෂණ තියෙනවා දියවැඩියාව. දියවැඩියාව හැදෙන්න ඉස්සෙල්ලා අපිට పూర్ව ලක්ෂණ විදිහට ශරීරය කෙට්ටු වෙනවා, අධික මහන්සි ගතියක් දැනෙනවා, වැඩිපුර මුත්‍රා පිටවීම සිදු වෙනවා, ඇස් පෙනීම දුර්වල වෙන්න පුළුවන්. ඒ වගේ රෝග ලක්ෂණ තියෙනවා. මේ තුවාල සනීප වෙන්න පරක්කු වෙනවා. ඒ වෙනුත් අපිට පූර්ව ලක්ෂණ විදිහට දැනගන්න පුළුවන්. බහුමූත්‍රත්වය, මුත්‍රා වැඩිපුර වාර ගානක් රාත්‍රියේදී පිටවීම විශේෂ ලක්ෂණයක් වෙනවා. හොඳයි. ඒ විදිහට තමයි අපිට දියවැඩියා රෝගය හඳුනා ගන්න පුළුවන් වෙන්නේ పూర్ව වශයෙන්. හොඳයි. දැන් දියවැඩියා රෝගය හඳුනා ගැනීම සඳහා පරීක්ෂණ කරනවා ඇතිනේ. ඒ කියන්නේ දැන් අපි සාමාන්‍යයෙන් අපිට දැනෙන්න පුළුවන් දැන් අපි අපේ වෛද්‍යතුමිය කතා කරනවා ඇස් පෙනීම දුර්වල වෙනවා, කෙට්ටු වෙනවා, අධික වෙහෙසකාරී තත්ත්වයක් ඇති වෙනවා. දැන් මේ දේවල් තවත් රෝගයක් තුලදී పూర్ව ලක්ෂණ වෙන්නට පුළුවන් නේ. ඉතින් අපි දියවැඩියාවම කියලා හඳුනාගන්නේ කොහොමද? ඒවට කරන පරීක්ෂණ මොනවද? ඒක රුධිර පරීක්ෂණ තියෙනවා. ඒකට නිරාහාර රුධිර පරීක්ෂණයක් තියෙනවා. පැය 11ක් පමණ නිරාහාරව ඉඳලා ඒ රුධිර පරීක්ෂණය කරගත්තාම ඒකෙදී අපිට ලබා ගන්න පුළුවන් අගයන් අනුව දියවැඩියාව තියෙනවද කියලා දැනගන්න පුළුවන්. තව විශේෂ පරීක්ෂණයක් තියෙනවා. මාස 3ක අගේ බලන්න පුළුවන්. HbA1c කියන ඒ රුධිර පරීක්ෂාව මගින් නිසකවම දැනගන්න පුළුවන්. ඒකේ අගය 5කට වැඩි අගයක් ගත්තොත්, අපි 5.4කට වැඩි වගේ අගයක් ගත්තොත් දියවැඩියාව පූර්ව ලක්ෂණයක් විදිහට අඳුර ගන්නවා. තව ග්ලූකෝස් ටෙස්ට් එකක් පරීක්ෂණයක් කරනවා. ඒකත් රුධිර මුකයෙන් ග්ලූකෝස් ලබා දීලා ඒ පරීක්ෂාවත් සිදු කරලා දැනගන්න පුළුවන්. ඔව්. ඒ විදිහට තමයි ඒකට පරීක්ෂණ මගින් අපිට දියවැඩියාව රෝගය හඳුනා ගන්න ලැබෙන්නේ. දැන් ඔබතුමිය සඳහන් කරන දියවැඩියාව රෝගයේ ලක්ෂණය තමයි රුධිරයේ සීනි මට්ටම ඉහළ යාම. අපි සාමාන්‍යයෙන් කියන්නේ සුගර් වැඩි වෙලා ඒ වගේනේ අපි කතා කරන්නේ. ඉතින් හේතු මොනවද මේ විදිහට රුධිරයේ සීනි මට්ටම ඉහළ යන්නේ?
විශේෂම හේතු වෙන්නේ අග්න්‍යාශයේ සෛලවල ඉන්සියුලින් කියන හෝමෝනය නිසා තමයි මේ රුධිර මේ සීනි මට්ටම පාලනය වෙන්නේ. ඒ සීනි මට්ටම පාලනය නොවෙන්න හේතුව ඉන්සියුලින් ස්‍රාවය අග්න්‍යාශයේ සෛලවල මේ ඉන්සියුලින් ස්‍රාවය වීම වැළකීලා යන ක්‍රම වෙනවා සෛලවලින්. ඒ වගේ තත්ත්වවලදී මේ තමයි වෙන්නේ. ඔව් දැන් මම අහලා තියෙනවා යම්කිසි අධ්‍යයනයක තුලදී දියවැඩියාවෙත් කොටස් කීපයක් තියෙනවා. දියවැඩියාව කොටස් කීපයකට බෙදලා තියෙනවා මේ රෝග ලක්ෂණ අනුව. ඒ කොහොමද? ඒක පළවෙනි වර්ගයේ දියවැඩියා තත්ත්වය, දෙවෙනි වර්ගයේ දියවැඩියා තත්ත්වය කියලා බෙදලා තියෙනවා. තව ගර්භණී අවස්ථාවේදී తాවකාලිකව දියවැඩියා තත්ත්වය ඇති වෙන්න පුළුවන්. වැඩිපුරම මේ අපිට පළවෙනි තත්ත්වයේ කුඩා ළමුන්ට තමයි ඇති වෙන්නේ. දෙවෙනි තත්ත්වයේ වැඩිහිටි තරුණ මේ කොටස් වලට ඒ දියවැඩියා තත්ත්වය ඇති වෙන්න පුළුවන්. ඔව් අපි ඒ පිළිබඳව පොඩ්ඩක් පැහැදිලි කරමු. දැන් පළවෙනි වර්ගයේ දියවැඩියා තත්ත්වයයි දෙවෙනි වර්ගයේ දියවැඩියා තත්ත්වයයි. ඒ දෙක සංසන්දනය කරමු. අපි මොකද්ද වෙනස? ඇයි මෙහෙම කාණ්ඩ කරන්න හේතුව? ඔව් කුඩා දරුවන්ට තමයි ඒක මේ ගොඩක් ජානමය හේතු මත වගේ එහෙම ඇති වෙන්න පුළුවන්. දෙවෙනි වර්ගයේ දියවැඩියා තත්ත්වය මේ තරුණ වැඩිහිටි අයට ඒක එහෙම ඇති වෙනවා. සෛලවල අග්න්‍යාශයේ සෛලවල දුර්වලතාව මත තමයි ඒක ඇති වෙන්නේ. ඉන්සියුලින් හෝමෝනය නිපදවීමේ දුර්වලකම් මත. ඔව් ඒ කියන්නේ දැන් ජානමය තත්ත්වයක් කියලා ඔබතුමිය හඳුන්වනවා. ඒ කියන්නේ පරම්පරාවෙන් එන්න පුළුවන් දෙයක්. පරම්පරාවෙන් එන්න පුළුවන්. මොකද විශේෂයෙන්ම දෙමව්පියන්ට තියෙනවා නම් අපි වඩාත් සැලකිලිමත් වෙන්න ඕනේ මේ ආහාර පාන ව්‍යායාම ඒවා ගැන විශේෂ සැලකිල්ලක් දක්වලා ඒ රෝගයෙන් අපිටත් වැළඳෙයිදෝ කියන සැකසහිත මානසිකත්වයෙන් ඉන්න ඕනේ. ඒක බය වෙන්න දෙයක් නැහැ. තමන් ඒක මේ හරි විදිහට ව්‍යායාම කරලා ආහාර පාලනය වඩාත් වැදගත්. මේ නවීන ආහාර රටාව තමයි ගොඩාක්ම මේ දියවැඩියාවට රුකුලක් වෙලා තියෙන්නේ. ඔව්. දැන් දියවැඩියාව කියන දේ දැන් අපි මේ ප්‍රතිශතයක් වශයෙන් ගත්තොත් ලංකාවේ විතරක් නෙමෙයි ලෝකයේ ගත්තත් අතිවිශාල ප්‍රතිශතයක් පෙන්වුම් කරන අතිවිශාල රෝගීන් සංඛ්‍යාවක් දියවැඩියාව කියන රෝගයෙන් පෙළෙනවා. ඉතින් වෛද්‍යතුමියනි කොහොමද දියවැඩියාව පාලනය කරගන්න අපි ගන්න ක්‍රියාමාර්ග මොනවද? දියවැඩියාව පාලනය කරගන්න අපි ප්‍රධානම දේ තමයි ඒ අවශ්‍ය ඖෂධ නිසි විදිහට ගන්න ඕනේ. අනිත් දේ තමයි මේ ව්‍යායාම වල නිරත වෙන්න ඕනේ. ව්‍යායාම අත්‍යවශ්‍යයි. ගොඩාක් මේ කාර්යබහුල ජීවිතයේදී තමයි මේ දියවැඩියාව ඇත්තටම මේක ලෝක ජනගහනයෙන් මිලියන 400 මිලියන 420ක් වගේ ලෝක ජනගහනයෙන් දියවැඩියාවෙන් පෙළෙන බව වාර්තා වෙලා තියෙනවා. ලංකාවේ ජනගහනයෙන් ලක්ෂ 44ක් පමණ දියවැඩියාවෙන් පෙළෙනවා. කොළඹ නගරය ගත්තොත් අපි 20ක් පමණ දියවැඩියා රෝගීන් වාර්තා වෙනවා. ගම්බදව ගත්තොත් 10ක් වගේ සෑම පුද්ගලයෙක්ම ලෝක ජනගහනයේ 11 දෙනෙක්ගෙන් එක්කෙනෙක් දියවැඩියා රෝගීන්. ඒක ඉතාමත් කනගාටුදායක තත්ත්වයක්. ඔව්. දැන් ආහාර රටාව ගැන ඔබතුමිය කියනවා. අපි කොහොමද ආහාර පාලනයක් ඇති කරගන්නේ? අපි මොන වගේ දේවල්ද කන්න ඕනේ දියවැඩියාවෙන් පිළින මොනවාද කන්න හොඳ නැත්තේ? විශේෂයෙන්ම පිෂ්ඨමය ආහාර තමයි අහිතකර. සීනි බහුල ආහාර පළතුරු උනත් සීනි බහුල ඒවා ඒක නුසුදුසුයි. හුඟක්ම පළතුරු වලින් වෙරළු peer වගේ දේවල් හොඳයි. ගස් ලැබු කෙසෙල් වගේ දේවල් වල උනත් සීනි අන්තර්ගතයි. ඒවා වැඩිපුර කෑම දියවැඩියාවට හේතු වෙන්න පුළුවන්. එතකොට පිෂ්ඨය සහ සීනි තියෙන ආහාර ගැනීමෙන් වැළකෙන්න තමයි ඕනේ. දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා. දැන් මම අහලා තියෙනවා දැන් දියවැඩියාව හැදුන අය සීනි පාවිච්චි කරන එක ගොඩක් අඩු කරනවා. ඒ කියන්නේ එදිනෙදා භාවිතයේදී සීනි පාවිච්චි කරන්නෙම නැති තරම් වෙනවා. ඊට පස්සේ තවත් රෝගී තත්වයකට එනවා. සීනි පාවිච්චි නොකරම ඉඳලා. ඒක කොහොමද වෙන්නේ? ඒක වෙනවා මෙහෙම සීනි පාවිච්චි නොකර මේ කියන්නේ ආහාර දැන් සමහර වෙලාවකට රුධිරයේ සීනි මට්ටම ඉතාමත් අඩු වගයකටපත් වෙනවා. ඒක හයිපෝග්ලයිසීමියා කියලා අපි කියන්නේ. හයිපෝග්ලයිසීමියා රුධිරයේ සීනි මට්ටම ප්‍රමාණයට වඩා අඩු වෙනවා. ඒකත් භයානකයි. මොකද ඒකෙදි අපිට මේ සිහි නැති වෙලා එහෙම කෝමා තත්ත්ව බවටපත් වෙනවා. ඒක Taman දැනගන්න ඕනේ. මොකද ඉන්සියුලින් පාවිච්චි කරනවා නම් ඒ රෝගියා අනිවාර්යෙන් ඒ කෑම මේ ආහාර
නොගෙන එහෙම ඉන්න හොඳ නැහැ. අනිවාර්යෙන් ආහාර ඒ විදිහට පාවිච්චි වෙන්න ඕනේ. මොකද වැඩි වෙහෙස වීම වලදීත් එහෙම වෙන්න පුළුවන්. ඉන්සියුලින් භාවිතා කරනකොට වැඩි වෙහෙසකාරී තත්වයක් විදිහට වැඩ කටයුතු වල යෙදුනොත් සීනි ප්‍රමාණය අඩු වෙලා ක්ලාන්ත බවටත් පත් වෙන්න පුළුවන්. මොකද රුධිරයේ සීනි මට්ටම වැඩි වීමත් රෝගකාරයි, අඩු වීම තවත් භයානකයි. ඒක රෝගියා සාමාන්‍යයෙන් දැනගන්න ඕනේ. වැඩිපුර සීනි කාලා බෙහෙතුත් නොබී ඉඳලා සීනි මට්ටම වැඩි කියන්නේ රුධිරයේ සීනි මට්ටම වැඩි වුණොත් ඒත් කෝමා තත්ත්ව බවට පත් වෙනවා. බෙහෙත් ඖෂධ හරියට පාවිච්චි කරලා කෑම ටිකක් අඩුවෙන් එහෙම අරගෙන එහෙම වුණොත් ඒක සීනි අඩුවීමක් විදිහට තමන් ඒක ටිකක් බුද්ධිමත්ව හිතන්න ඕනේ අවස්ථාවක්. ඔව්. ඒ කියන්නේ අපි කියන්නේ දියවැඩියාව නිසා සීනි නොකා ඉන්න නෙමෙයි සීනි කෑම පාලනය කරගන්න කියලා. හොඳයි. මේ ජීවිතය ගැන අලුතෙන් හිතන්න, ජීවිතය ගැන අලුතෙන් දකින්න, ජීවිතය ගෙත්තම් කරගන්න ඔබට කියලා දෙන ජීවන ගෙත්තම කෙටි විරාමයක්. විරාමයෙන් අනතුරුව ඔබ නැවතත් ජීවන ගෙත්තම වැඩසටහන සමගින් ඔබේ ජීවිතය ගෙත්තම් කරගන්න, ඔබේ ජීවිතය සාර්ථක මඟකට ගන්නට හැකියාවක් ලැබෙන්නා වූ වැඩසටහනක් ඔබේ නිවනට අපි සමීප කරන්න වෙනසෙන්. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ දියවැඩියාව ගැන. ඉතින් වෛද්‍යතුමියනි, දියවැඩියාව ඇතිවීමේ අවදානම් සාධක කීපයක් තියෙනවා. අපි ඒ පිළිබඳව පැහැදිලි කරමු. ඒ අවදානම තමයි දෙමව්පියන්ට දියවැඩියාව තියෙනවා නම් විශේෂයෙන් සැලකමත් වෙන්න ඕනේ දරුවා. මොකද වැඩි මේ පැණිවීම, ඒ වගේ පැණි රස ආහාර වර්ග පොඩ්ඩක් පාලනයක් ඇති කරගන්න ඕනේ. මොකද දෙමව්පියන්ට තියෙනවා නම් හැදෙනවාම කියලා දියවැඩියාව අපිට කියන්න බෑ. බොහෝ දුරට වැඩි ප්‍රවණතාවයක් තියෙනවා. හැදීමට තියෙන අවස්ථාව වැඩි. ඒක නිසා මේ පාවිච්චි වෙන එක හොඳයි. සීනි අඩුවෙන් හැම දෙයකදීම තේ එකක් බිව්වොත් ඒකට අඩු සීනි, ඒ වගේ වැඩිපුර පැණිවීම ඒ වගේ ඒවට යන්නේ නැතුව කල්තියාම ඒක දැනගෙන පාවිච්චි වෙන එක ගොඩාක් හොඳයි. අනිත් එක ව්‍යායාම අඩුකම. දැන් ඇත්තට මේ කාර්යබහුල ජීවිතේදී ගොඩාක් අයට මේ ව්‍යායාම වලට අවස්ථාව අඩු තත්වයක් උදා වෙලා තියෙනවා. ඒක නිසා මේ ව්‍යායාම අඩු අයත් පොඩ්ඩක් ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒගොල්ලොත් වැඩිපුර සීනි දාලා බොන එක එහෙම හොඳ මදි. හැම දෙයක්ම පැණි රස පුළුවන් තරම් අඩු කරන එක ගොඩාක්ම හොඳයි. ඒක ඒ අවදානම තියෙන අය නොමැති අයටත් වඩාත් හොඳයි. එහෙම හිටියොත් දියවැඩියාව අපිට තර්ජනයක් වෙන්නේ නැහැ ඇත්තටම. වෙන එකක් නෑ. හොඳයි. දැන් දියවැඩියාව නැති කෙනෙක් සීනි ආහාරයට ගන්න එක මොකද වෙන්නේ? එතකොට අර අපි කලින් කතා කරා වගේ සීනි අඩු තත්වයකටපත් වුණොත් ඒක බොහෝ විට ඉතින් බොහොම කලාතුරකින් එහෙම අවස්ථාවක් තියෙනවා. ඒක කොහොමටත් රුධිරයේ සීනි මට්ටම බලාගන්න එක හොඳයි. සෑම පුද්ගලයෙක්ම අවුරුද්දකට සැරයක් හරි තමන්ගේ දියවැඩියාව නොමැති වුණත් රුධිරයේ සීනි මට්ටම මේ නිරාහාර රුධිර පරීක්ෂාව මගින් බලා ගන්න පුළුවන්. එතකොට තමන්ට මේ ගැන කොහොමද කියන එක තමන්ගේ ජීවිතය ගැන අවබෝධයක් තියෙනවා. ඒක වඩාත් වටිනවා කියලා මම හිතනවා. ඔව්. දැන් ඒත් එක්කම අපි අහලා තියෙනවා වෛද්‍යතුමීනි, මේ දියවැඩියාව රෝගය වැළඳෙන්නට මානසික ආතතිය බලපානවා කියලා. ඇත්තද මේ කතාව? ඇත්තටම එහෙම තියෙනවා ඕනම රෝග අවස්ථාවකට. මොකද බුදුරජාණන් වහන්සේ පවා දේශනා කරලා තියෙන්නේ මනස නිරවුල් කරගන්න, කායටත් වැඩිය මනස නිරවුල් කරගන්න කියලා. මොකද මනස අවුල් වුණොත්, මානසික ආතතිය ඇති වුණොත් ඒක මේ අපිට රෝග අවස්ථා බහුලව ඒක සිද්ධ වෙන්න පුළුවන්. දියවැඩියාවට පමණක් නෙමෙයි, අධිරුධිර පීඩනය, කොලෙස්ටරෝල් වගේ තත්ත්ව වලදී වුණත් මොකද මානසික ආතතිය බලපානවා. අංශභාග වෙන තත්ත්ව වලටත් මොකද දියවැඩියාවට විශේෂයෙන් මේ මානසික ආතතිය බලපානවා. මේ සමහර විට මානසික ආතතිය කියලා සමහර අය මේ ඒකට දුම් වැටි මත්පැන් වගේ දේවල් මානසික ආතතිය නැති කරගන්න එහෙම දේවල් කරනකොට තව රෝග අවස්ථා රැසකට අතවන්නනවා. ඒක නොදැනුවත්කම නිසා. ඇත්තටම මම මේ වෙලාවේ දැනුවත් කරනවා ඒ වගේ දේවල් වලට යොමු වෙන්න එපා කියන එක ඉතාමත් කරුණාවෙන් සඳහන් කරනවා. හොඳයි. දැන් අවබෝධයෙන් අපි හිටියොත්, ඒ වගේම අපි අපේ ජීවිතය ගැන හිතලා වැඩ කරොත් මේ රෝග තත්ත්වවලින් මිදෙන්න පුළුවන් කියන කාරණය අපේ වෛද්‍යතුමිය ඉතාමත් ක්‍රමානුකූලව ඔන්න ප්‍රේක්ෂකවකට පැහැදිලි කරලා තියෙනවා. ඉතින් ඔබතුමිය ආයුර්වේද වෛද්‍යවරියක්. දැන් අපි අහලා තියෙනවා දියවැඩියාවට ඉන්සියුලින් දෙනවා, මේ වගේ ප්‍රතිකර්ම කීපයක්ම තියෙනවා. ඉතින් ආයුර්වේදයේ තුලින් කොහොමද මේවට ප්‍රතිකර්ම කරන්නේ? ආයුර්වේදයේ තුලිනුත් අපේ තියෙනවා ඖෂධ තියෙනවා. අපි කසාය වර්ග තියෙනවා, ප්‍රසිද්ධ කසාය වර්ග. ඒවා මේ ගුලි බෙහෙත් ගුලි වර්ග තියෙනවා.
පාන්ට තියෙනවා. ඒ වගේ ඖෂධ වලින් අපේ සීනි මට්ටම අඩු කරන්න පුළුවන්. හැබැයි නිට්ටාවට සුව කිරීමක් බටහිර හෝ ආයුර්වේද මම නම් අහලා නැහැ. නිට්ටාවට මේ පාලනය කර ගැනීමක් තමයි දීවැඩියාවේදී කරන්න පුළුවන් වෙන්නේ. අපි දන්න වෛද්‍ය ක්‍රම අනුව. දැන් මෙහෙම දෙයක්ත් තියෙනවා වෛද්‍යමන්. දැන් වෙන රෝගවලට සිංහල බෙහෙත් කරන කට්ටිය කියන දෙයක් තමයි අපිට අහන්න ලැබෙන දෙයක් තමයි දැන් මේ කසාය වර්ග බිව්වම සීනි වැඩි වෙනවා අක්මාවට හොඳ නෑ මේ වගේ දේවල් කියනවා. ඒ දේවලුත් ඇත්තද? ඔව් ඇත්තටම මේ මල් ළඟට එන රෝගීන් පවා ඒගොල්ලෝ මේ බෙහෙත් බොන්න බටහිර ඖෂධ වලටත් අකමැති තත්ත්වයක් තියෙනවා. ආයුර්වේද ඖෂධ වලටත් අකමැති තත්ත්වයක් තියෙනවා. ඉතින් මම ඇත්තටම මේ අවස්ථාවේදී පහදලා දෙනවා එහෙම වකුගඩු වලට හානි සිදු වෙන්නේ නැහැ. හානි සිදු වෙන්නේ නොබී හිටියොත් බෙහෙත් නොබී හිටියොත් ඊට වැඩි බහුල අවදානමකට ලක් වෙන්න පුළුවන්. මොකද වකුගඩු වලට විශේෂයෙන්ම බලපානවා මේ දීවැඩියාව වකුගඩු අකර්මණ්‍යතාවය වලට පවා පත් වෙන්න පුළුවන්. ඒක නිසා ඒ ඖෂධ ගන්න ඕනේ. ඒවෙන් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. මොකද අරිෂ්ඨ වලින් එහෙම කිසිම ප්‍රශ්නයක් ඇති වෙන්නේ නැහැ. දිගටම අරිෂ්ඨ බිව්වොත් වෙන්න පුළුවන්. අපි එහෙම නැහැ කියන්නේ නැහැ. දීර්ඝ කාලීනව මාස ගාණක් එක දිගට කිසිම ඖෂධයක් එහෙම ඉතින් අපි භාවිතා කරන්නේ නැහනේ. නොබී හිටියොත් වකුගඩු ඊට වැඩිය දරුණු තත්ත්වයකට පත් වෙනවා. ඇත්තටම අපේ මුතුන් මිත්තු අරිෂ්ඨ බිව්ව කිසිම ලෙඩක් තිබුණ නැහැ. ඒගොල්ලන්ට රත කල්කේ පවා දුන්නා. ප්‍රතිශක්තිකරණය වැඩි වුණා මිසක් එහෙම කිසිම ගැටලු තත්ත්වයක් අපි දැනුවත්ව නම් වෙලා නැහැ. සමහර විට හේතු වෙන්නේ නැත්තේ වෛද්‍යතුමීනි ඔබතුමීම මුලින්ම සඳහන් කරා ව්‍යායාම මදිකම නිසා වෙන්නට ඇති. අරිෂ්ඨ ඒ වගේම කසාය වර්ග බීලි වල නිකම් හිටියොත් සමහරට ඔය කියන තත්ත්ව නැති වෙන්න පුළුවන්කම ඇති. හොඳයි. දැන් නිසියාකාරව දීවැඩියාව පාලනය කරගත්තේ නැති වුණාම තවත් අතුරු ආබාධත් ඇති වෙන්න පුළුවන්. ඒ පිළිබඳව පැහැදිලි කරන්න. ඒ පිළිබඳව දීවැඩියාව විශාල සංකූලතා බහුල රෝගයක්. ඇත්තට බොහෝ නොවන රෝග අතරින් අනිත් රෝග වලටත් වැඩිය සංකූලතා වැඩි දීවැඩියාව. ඒකෙදී අපි විශේෂයෙන්ම හදවතට බලපාන්න පුළුවන්. වකුගඩු වලට අකර්මණ්‍ය තත්ත්වය පවා ඇතිවන්න පුළුවන්. තව ඇස්පෙනීම දුර්වල වෙන්න. මොකද මුළු ස්නායු පද්ධතියටම බලපාන රෝගයක් මේක. පාලනය නොවුනොත් පාලනය කරගත්තොත් ඒ ගැටලු බොහෝ දුරට අඩු වෙනවා. පාලනය නොකරගත්තොත් ඒ ගැටලු වලට මුහුණ දෙන්න වෙනවා. මොකද ස්නායු පද්ධතියට කියන්නේ ඇස්වල සුද්ද ඇතිවීම වගේ දේවල් ඒක වෙන්න පුළුවන්. සමස්ත ස්නායු පද්ධතියටම ඒක බලපානවා. පාදවල හිරිය දැවිල්ල වේදනාව වගේ දේවල් ඇති වෙනවා. ඒ අවස්ථාවේදී රෝගියා බොහෝම නිින්ද යන්නේ නැති පීඩාකාර තත්ත්ව බවට පත් වෙනවා. ඇත්තටම අපේ හරිද්‍ර ආයුර්වේද බෙහෙත් ශාලාවෙත් අපි විශේෂ ප්‍රතිකාර ක්‍රමයක් කරනවා. ඒක ගොඩාක් රෝගීන් සුවපත් වෙලා තියෙනවා. මේ හිරිය දැවිල්ල වේදනාව ආදී තත්ත්වවල. බොහෝ ස්වාමින් වහන්සේලාත් වැඩම කරලා අපේ ආයතනයෙන් බොහෝ සුවපත් වුණා. ඒ කියන්නේ ඇත්තටම සතුටුයි. උන්වහන්සේලා බොහෝ අමාරුවෙන් කකුල් වල වේදනා දැවිල්ල එහෙම ඇතුව ඒ වගේම බොහෝ රෝගීන් සුවපත් වුණා. ස්වාමින් වහන්සේලාගෙන් මම කිසිම මුදලක් අය නොකර නොමිලේ තමයි උන්වහන්සේලාට ප්‍රතිකාර කරන්නේ. උන්වහන්සේගේ ආශිර්වාදය මට ලැබෙනවා. එතකොට වෛද්‍යතුමනි දැන් අපි පාද ගැන කතා කරන පාදවල හිරි ඇති වෙනවා, තුවාල වෙනවා, සුව වෙන්නේ නැහැ. දැන් මේ දියවැඩියාව ගැන කතා කරද්දී පාදවල තුවාල ඇති වෙන එක පාද ආරක්ෂා කර ගැනීම කියන දේ නිරන්තරයෙන්ම කතා කරනවා. මේ පිළිබඳව ඇයි මේ වැඩිපුර කතා කරන්නේ? ඔව් මොකද පාදවල ස්නායු දුර්වලතා නිසා නොදැනී යාම වෙනවා. දියවැඩියා තත්ත්වවලදී ස්නායු දුර්වලතා වෙනකොට මුළු ස්නායු පද්ධතියටම බලපානවා. එතකොට මේ පාදවල නොදැනීම නිසා මේ තුවාලයක් ඇති වුණත් සමහර විට උඩට යනකම්ම දැනෙන්නේ නැහැ ඒක. කකුල් කපන්න අවස්ථාව වෙන්නේ ඒ වගේ තත්ත්වවලදී. ඒ නිසා අපි මේ පාද විශේෂයෙන් ආරක්ෂා කරගන්න ඕනේ. මොකද හොඳට පිරිසිදුව තියාගන්න ඕනේ. පාවහන් නොමැතිව කිසිම අවස්ථාවක එලිමහනේ ඇවිදින එක හොඳමදි. මොකද තුවාලයක් වුණොත් සුව වෙන්න ප්‍රමාද වෙනවා දියවැඩියාව තියෙන කෙනෙක්ගේ. ඒ නිසා පාදවල විශේෂ සත්කාර මුහුණට වගේම ඇත්තටම පාදවලටත් සත්කාරය කරන්න ඕනේ. අපි ආයතනයේත් ඒ සත්කාරය කරනවා. මම දැන් එන්න ගියේ එතනට තමයි. දැන් මට අහන්න ලැබුණා ඔබතුමගේ වෛද්‍ය ආයතනයේ මේ සඳහා විශේෂ ප්‍රතිකර්ම ක්‍රමයක් තිබෙනවා කියලා. අපි මේ පිළිබඳව සඳහන් කරමු. ඔව් අපේ ආයතනයේ බොහෝ රෝගීන් පැමිණෙනවා. රෙමින්න බොහෝ සුවපත් භාවයට පත් වෙනවා. ඒකෙදී මේ දියවැඩියාව නිසා දැනෙන්නේ නැහැ. ඒගොල්ලන්ට ස්නායු දුර්වල වීම නිසා දැනීම නැහැ. හිරිය එනවා, දැවිල්ල එනවා. ඒ වගේ රැට නිින්ද යන්නේ නැහැ කියලා
ඇත්තටම අඬාගෙන වගේ එන රෝගීන් බොහෝ සුවපත් වෙනවා. ඒක අපි විශේෂ ස්නායු ශක්තිමත් කරන තෙලකින් තමයි ප්‍රතිකාරය කරන්නේ. ඒ තෙල් ගාලා තවලා ඒ ප්‍රතිකාරය කරාම ස්නායු ශක්තිමත් වීමක් වෙනවා. මොකද ඒක අපි අත්දැකීමම ලැබලා තියෙනවා. මොකද තුවාලයක් තියෙන එක් රෝගියෙක්ගේ මේ බටහිර ඖෂධයක දාලා තිබුණේ මෙයාට දැනිලා නැහැ මුලදී ඒ තුවාලෙට බෙහෙත් දානවා. අපේ ප්‍රතිකාර වලින් දෙවෙනි දවසේ මේ එයාට දැනුණලු රිදුණා කිව්වා තුවාලෙට බෙහෙත් දානකොට මේ එතකොට ඒ වෛද්‍යවරයෙක් කියලා තියෙන බටහිර වෛද්‍යවරය ප්‍රතිකාරය කරගන්න බොහොම හොඳයි. ඒක ස්නායු ශක්තිමත් වෙලා ඒකයි වාගේ තුවාලේ අර රිදෙන ගතිය ඇති වුණේ කියලා. ඒ කියන්නේ නොදැනීම නිසායි ඉස්සෙල්ලා දැනුන්නේ නැත්තේ. දැන් ස්නායු ශක්තිමත් වීමක් වෙලා තියෙනවා. අප ආයතනයට ආවම ඒ ප්‍රතිකාරය ලබා ගන්න පුළුවන් යාගොඩ හරිත්‍රා ආයුර්වේද බෙහෙත් ශාලාවෙන්. සාමාන්‍යයෙන් කොච්චර කාලයක් යනවද සුව වෙන්න මේ වගේ වැඩියම තියෙන දැන් ස්නායුවල අකර්මණතාවයක් ඇති වෙලා තියෙන කෙනෙක් පාද වල දැනීමක් නැති කෙනෙක් කොහොමද සුව වෙන්න කොච්චර කාලයක් යනවද? ඔව් ඒක ඇත්තටම බටහිර ඖෂධයක්වත් බොහෝදුරට නැති බවක් තමයි පේන්නේ. ඒකට අපේ ආයතනයේදී ඒ ප්‍රතිකාර සතියකට එක් වතාවක් 4 වතාවක් වගේ ලබා ගත්තාම මොකද අපි විනාඩි 45ක ප්‍රතිකාරයක් කරනවා. ඒකෙදී අර කළු ලප වගේ තියෙනවා දියවැඩියා රෝගීන්ගේ කකුල් වල. ඒවත් 4 වෙනි පාර වගේ කරනකොට ඒවත් ගොඩාක් දුරට අඩු වෙනවා. ඒ වගේම හොඳ දැනීමක් ඇති වෙලා මේ අපි ළඟට ඇවිත් තියෙනවා අවුරුදු 80ක එක් රෝගියෙක් 45ක් එයාට දියවැඩියාව. අවුරුදු 45ක්ම දියවැඩියාව මේ ටිකක් ඇවිද ගන්නත් පොඩ්ඩක් අපහසුතාවයෙන් වගේ තමයි ආවේ. හැබැයි කිහිප වතාවක්ම අපි ළඟට ඇවිදින් ප්‍රතිකාර ගත්තා. ඉස්සෙල්ලා ටිකක් අල්ලගෙන වගේ එන්නේ. ඊට පස්සේ ඉක්මනට එනවා. ඒ වගේ හොඳ සුවයක් ලැබුණා ඇත්තටම. ඒ පුද්ගලයාටත් ඒ රෝගියාට ලොකු සුවයක් ලැබුණා. ඒ වගේ ගොඩාක් රෝගීන් අපි අතින් සුවපත් වෙලා තියෙනවා. ඒ කියන්නේ ඒ කාලය තීරණය වෙන්නේ රෝගියාගේ ස්වභාවය අනුව. ඒ කියන්නේ සීනි මට්ටම රුධිරයේ සීනි මට්ටම ළඟකදී නෙමෙයි අවුරුදු ගානකට කලින් වුණත් ඉහළ මගේක පැවතිය නම් ස්නායු දුර්වලතාව වලටපත් වෙලා ඒ රෝගී සුව වෙන්නත් කල් යනවා. ඒ මොකද අර හිටිය දැවිල්ල ස්නායු දුර්වල වීම වැඩි වුණොත් කල් යනවා. එහෙම තියෙනවා. එක් රෝගියා අනුව වෙනස් වීමක් වෙනවා ඒක. දැන් ආයුර්වේදික ක්‍රම ගැන කතා කරද්දී අපි දන්නවා අත් බෙහෙත් ගැනත් අපි කතා කරනවානේ. අපි විවිධාකාරයේ බෙහෙත් වර්ග අපි ගෙදරදීම පාවිච්චි කරනවා. ඉතින් දියවැඩියා රෝගයෙන් පෙළෙන කෙනෙක්ට එහෙම නැත්නම් දියවැඩියාව යම් දුරකට හෝ තියෙන කෙනෙක්. ඒ කියන්නේ සීනි මට්ටම, රුධිර සීනි මට්ටම යම් ප්‍රමාණයක් වැඩි වෙච්ච කෙනෙක්. ඒක පාලනය කරගන්න අත් බෙහෙත් වර්ග මොනවා හරි පාවිච්චි කරන්න පුළුවන්. ඔව් පුළුවන්. ඔබතුමී නිර්දේශ කරන මොනවා හරි තියෙනවද? ඔව්. සාමාන්‍යයෙන් ඔය උණුහල් වගේ දේවල් සුදු ලුණු ටිකක් එහෙම දාලා තම්බලා බෙව්වම වාත රෝග අවස්ථාවත් අඩු වෙලා දියවැඩියා තත්ත්වත් අඩු වෙනවා. මේ සාමාන්‍යයෙන් ඉතින් ඔය කොහොඹ වගේ දේවලුත් කොහොඹ කුල නිසා මේ විස කලාතුරකින් පානය කරාම පොඩ්ඩක් මිස්ම මිරිකලා අරගෙන ඒකත් සීනි මට්ටම අඩු වෙන ප්‍රතිකාරය. ඒ වගේ දේවල් ගන්න පුළුවන්. ඉතින් මොන දේ වුණත් ඕනවට වැඩි නිතිපතාම ගන්න එක නම් ඒක සුදුසුමදි. ඒක තමන් දැනග සතියකට දවස් 2ක් 3ක් වගේ එහෙම බොහොම හොඳයි. එහෙම තමයි බලපුවාම කොලෙස්ටරෝල් මට්ටම රුධිරගත සීනි මට්ටම දෙකම අඩු වෙනවා. ඔව්. දැන් වෛද්‍යමිය සඳහන් කරන ආකාරයට නිතරම ගන්න හොඳ නැත්තේ අර රුධිර සීනි මට්ටම අඩු වුණොත් කියන කාරණේනේ. ඉතින් රෝගෙන් පෙළෙන්නේ නැති කෙනෙක් ආහාර ගත්තොත් නැහැ මොනම නෑ මෙහෙමයි මගේ අදහස නම් මොනම දේ වුණත් උවමනාවට වැඩි අවශ්‍ය නැත කියන එක. ඒක සතියකට දවස් 3ක් විතර වගේ එහෙම ගත්තාම ඒක සිරුරටත් ඒක දැන් මොන දේ වුණත් ඕනවට වැඩි මධ්‍යම ප්‍රතිපදාවෙන් යන එක තමයි හොඳ. ඒ වගේ අර ඖෂධය වුණත් අපි සතියට දවස් 3ක් 4ක් වගේ දිනපතාම අවශ්‍යත් නැහැ. එහෙම ගත්තාම ඒක ඇඟටත් එච්චර අපහසුතාවයක් නැතුවම ඒක සුවයක් ලබනවා. අනවශ්‍ය ලෙස කලබල වෙන්න ඕනේ නැහැ. තමන්ගේ තත්වය හඳුනාගෙන තමන්ගේ රෝගී තත්වය හඳුනාගෙන ඒ පිළිබඳව සුවීමේ කටයුතු ඒ සඳහා කටයුතු කළොත් හොඳයි කියන දේ තමයි වෛද්‍යතුමිය අපිට සඳහන් කරන්නේ. තවත් දේවල් තියෙනවා කතා කරන්න. අපි ඊට ප්‍රථම විරාමයකට ගිහින් එමු. මේ ජීවිතය ගැන අලුතෙන් හිතන්න, ජීවිතය අලුතෙන් දකින්න ඔබට කියලා දෙන ජීවන ගෙත්ත. හොඳයි විරාමයෙන් අනතුරුව ඔබ නැවත ජීවන ගෙත්ත වැඩසටහන සමගින් ඔබේ ජීවිතය සඳහා
විවිධාකාරයේ අධ්‍යාපනික කරුණු ඒ වගේම සෞඛ්‍ය සඳහාවන කරුණු ඔබේ අධ්‍යාත්මය සංවර්ධනය කරගන්නේ කෙසේද වගේ කියන ආකාරයේ කරුණු කාරණා බොහොමයක් මාතෘකා බොහොමයක් අපි මේ වැඩසටහන් මාලාව තුළින් ඔබේ නිවහන් සමීප කරනවා ඔබේ දැනුම් සම්භාරය තවදුරටත් වැඩි කරන්නට කටයුතු කරනවා මේ තුළින්. ඉතින් අද දවසේ අපි කතා කරන්නේ බෝ නොවන රෝග තත්ත්ව පිළිබඳව බෝ නොවන රෝග පිළිබඳව අපි මීට ප්‍රථමත් කතා කරලා තිබෙනවා. නිරන්තරයෙන් අපි කතා කළ යුතුවක් තිබෙනවා. මොකද දැන් අපි දන්නවා මේ මොහොතේ අපිට අත්විඳින වෙලා තිබෙනවා COVID-19 වෛරස අවදානමට. නමුත් ඊටත් වඩා මේ ලෝකේ අපි COVID-19 වලට කලින් ඉඳන්ම කතා කරපු දෙයක් තමයි මේ බෝ නොවන රෝග කියන දේ. අපි විසින්ම ඇති කරගන්නා දේවල් නෙමේ අපේ නොසැලකිලිමත් භාවය නිසා අපේ ආහාර පුරුදු වල තියෙන වැරදි දේවල් නිසා අපේ වැරදි ඉරියව්වන් නිසා ව්‍යායාමයන් නැතිවීම නිසා තමයි අපි මේ වගේ තත්ත්වයකට පත් වෙලා තියෙන්නේ. ඒ වගේම තමයි සමහර වෙලාවකට පාරම්පරිකව වෙන්න පුළුවන්. ඒ වුණත් ඒවට අපිට යොදන්න පුළුවන් ප්‍රතිකාර තියෙනවා. අපි ඒ පිළිබඳව අවබෝධ වෙලා නැහැ. අපි ඒ පිළිබඳව දැනුවත් වෙලා නැහැ. අපි ඒ පිළිබඳව ඔබ දැනුවත් කරනවා මේ වැඩසටහන් තුළින්. ඉතින් බෝ නොවන රෝගවල දියවැඩියාව පිළිබඳවයි අද දවසේ අපි කතා කරන්නේ. ඉතින් අද දවසේ අපේ වැඩසටහන සම්බන්ධ වුණේ ආයුර්වේද වෛද්‍යතුමියක් වෛද්‍යාචාර්යනී MS මෙනිගේ මහත්මිය. විශේෂත්වය එතුමිය පවත්වාගෙන යන වෛද්‍ය ආයතනය හරිද්‍ර ආයුර්වේද වෛද්‍ය ආයතනයේ මේ දියවැඩියාව සඳහාම වන ප්‍රතිකාර ක්‍රම බොහොමයක් තියෙනවා. ඒ තුළින් දියවැඩියා රෝගීන් 100,000 ගණනකින් සුවපත් වෙලා තිබෙනවා. අපි ඒ පිළිබඳව මීට ප්‍රථම විනාඩි කිහිපයකට කලින් කතා කළා. අපි ඒ පිළිබඳව සවිස්තරාත්මකව දැනගමු වෛද්‍යතුමනි කොහොමද මේ ප්‍රතිකාරමය කරන්නේ? ඒ සඳහා කොයි වයසක කට්ටියකද සම්බන්ධ කරගන්නේ? ඒ සඳහා ලබා ගන්නා බෙහෙත් වර්ග මොනවාද? කොයි වගේ වියදමක් යනවද ඒ අයට කියන දේ අපි කතා කරමු. ඇත්තටම අපේ ආයතනයේ විශේෂ ප්‍රතිකාර විදිහක් තියෙනවා මේ දියවැඩියා රෝගීන්ගේ ස්නායු දුර්වලතා නිසා ඇතිවෙන පාදවල ඔය සංකුලතාවයට හිරිය දැවිල්ල ඉනිකටු වලින් අනින වේදනා වගේ දේවල් ඒ රෝගීන්ට ඇති වෙනවා. ඇත්තට මේක බලවත්ම රෝග තත්ත්වයක්. මොකද ඒගොල්ලන් හරි වේදනාව විඳිනවා ඒ රෝගීන්. සමහර වෙලාවකට මේ ඇත්තටම අපි අර ඒක ප්‍රතිකාර කරන්නේ යම්කිසි මේ අපොයින්ට්මන්ට් වලට තමයි රෝගීන් කාල වේලාවක් වෙන් කරන්න බෑවට. ඔව් වෙන් කරලා ගන්නෙ. එහෙම වෙන් කරපු එක්තරා සිදුවීමක් මම මේ කියන්නේ. එක රෝගියෙක් මට කතා කරලා දවස් 2කට පස්සේ එන්නම් කියලා වෙලාවක් වෙන් කරගත්තා. ඊට ටිකකට පස්සේ මේ මට කතා කරලා කිව්වා එමෙතුමක් දීලා කිව්වා මේ වෛද්‍යතුමීනි මට හරි අපහසුයි මට අද වෙලාවක් ගන්න පුළුවන්ද කියලා. පස්සේ මම බලලා එන්න කියලා කිව්වා. මොකද එයාට දවස් 2කවත් ඉන්න බැරි තරම් අපහසුතාවයක්. නිින්ද යන්නෙත් නැහැ කියලා. ඒ ප්‍රතිකාරය අපි ආවම රෝගියාට සිදු කරා. මොකද විශේෂ ස්නායු ශක්තිමත් කරන තෙලකින් විශේෂ ඒ ප්‍රතිකාරය කරා. අපි දැන් මේ සැහැල්ලුවට මේවා කතා කරාට මේ පැයක් වගේ පුංචි කාලයකදී මේ කතා කළාට නමුත් මේ රෝගයෙන් පීඩා විඳින අයම තමයි දන්නේ මේකේ තියෙන අමාරුව කොයි වගේද කියලා. ඒ වගේම ඔබතුමිය ඇතුළේ ඒ වෛද්‍ය ආයතනයේ අය දැකලා ඇති මේකේ තියෙන අමාරුව කොහොමද කියලා. ඉතින් මේක අත්විඳලම් බලන්න ඕනේ. අපි ඊටමත් අවධානයෙන් මේ පිළිබඳව අවධානය කරගන්න ඕනේ. අපේ ඔළුවට ගන්න ඕන දෙයක් තමයි මේ අපි කතා කරන මාතෘකාව. එතුමියගේ අත්දැකීම් තුලින් අපි මේ කතා කරන්නේ. අපි අහමු කොහොමද තත්ත්වයක ඇති කරගන්නේ. ඔව් මම සඳහන් කළේ රෝගියා ඊට පස්සේ ප්‍රතිකාර කරගෙන ගිහින් පහුවදා උදේ මට එමතුමක් ලබා දීලා කිව්වා ඔබතුමීට ගොඩක් පිං. මට නිින්ද යන්නේ නැතුව ඉතින් මට ඇත්තට මුදලට මම මේ ප්‍රතිකාරය මුදල් ලබාගෙන තමයි කරේ නොමිලේ නෙමෙයි. ඒ වුණාට මට පිං දුන්නා ඒ රෝගියා. මොකද එයා එච්චර අපහසුතාවයෙන් පත් වෙලා හිටියේ නිින්ද යන්නේ නැහැ කියලා. නැවතත් එයා දෙපාරක් විතර ආවා. ඊට පස්සේ නම් ආවෙ නෑ යට සුවයි. මට කතා කරලා කිව්වා හොඳටම සුවයි දැන්. ආයි අවශ්‍ය වුණොත් එන්නම් කියලා. මේ ඇත්තටම අපි එකෙන් ලොකු මානසික තෘප්තියකුත් විඳිනවා. මොකද මේ රෝගීන් දුක් විඳින එකෙන් උදවා ගන්න එකත් එක්තරා පිනක් නේ. අනිවාර්යයෙන්ම ගත්තා වුණත් ඒ වගේ අවස්ථාවල් ඉතින් ඇත්තටම බොහෝම තියෙනවා. ගොඩාක් අපහසුතාවල මේ අපේ මේ තෙල් එකේ තියෙන විශේෂ ස්නායු ශක්තිමත් කිරීමේ බලයයි අපි ඇත්තටම සද්භාවයෙන් කරන නිසාදෝ කියලා මට හිතෙනවා. රෝගීන් බොහෝ සංඛ්‍යාවකට සුව වෙලා බොහොම සතුටින් තමයි ඒගොල්ලෝ එවෙලෙමත් සතුටින් යනවා මේ ගොඩාක් අඩුයි කියලා. ඒ වගේ අවස්ථාවල් අපිට ගොඩක් උදා වෙලා තියෙනවා. දැන් ඒක අපි කතා කරමු කොහොමද මේ ඒ තෛල නිෂ්පාදනය කරගන්නේ කොහොමද ඒ ප්‍රතිකාර විදි මොනවද කියන දේ කතා කරමු. ඔව් ඒක මම විශේෂ මගේම අත්දැකීමෙන් ගත්ත ඖෂධයක්.
ඒකෙදි ස්නායු ශක්තිමත් වීමක් වෙනවා. මේ අර දුර්වල වෙච්ච ස්නායු ශක්තිමත් වෙලා අර රෝග සංකූලතා ඒව ඔක්කොම නැතුව යනවා. ඒක අපි ඇත්තට මේ ලංකාවේ හැම ප්‍රදේශයකටම මේ තෙල් වර්ගය යවනවා. ඒ කියන්නේ අපිට අමතලා කතා කරාම අපිට අවශ්‍යයි කියලා අපි ඒක කුරියර් සර්විස් එකක් මගින් යවනවා ඒ තෙල් එක. අපි ඒත් එක්කම මතක් කරමු හරිද්‍රා ආයුර්වේද වෛද්‍ය ආයතනය සම්බන්ධ කරගන්නේ කොහොමද කියලා. ඔව් අපි ඒව සම්බන්ධ කරගන්න පුළුවන් 077යි 97යි 95යි 88යි 6 කියන දුරකථන අංකයට එමතුමක් ලබා දුන්නා. නැවතත් මම මතක් කරන්නද 077යි 97යි 95යි 88යි 6 කියන දුරකථන අංකයට එමතුමක් ලබා දුන්නාම ඔබට අවශ්‍ය තැනකට ඒ තෙල් වර්ගය ඒ ගාන පිළිවෙල ඔක්කොම ඇතුළත්ව අපි ලබා දෙනවා. දැන් තෙල් ගැන කතා කරද්දී අපිට මේ සමයේ මේ කොවිඩ් සමයත් එක්කම උද්ගත වුණු තත්ත්වයක් අපිට අහන්න ලැබුණු තත්ත්වයක් මේ ආයුර්වේදය කියන පදනමට මුවාවෙන් ව්‍යාජ වෛද්‍යවරු බිහි වෙලා තිබෙනවා. ව්‍යාජ දේවල් ජනතාව සතු කරන්න බලනවා. වේද මාධ්‍ය වලින් අපි මේ දේවල් දැක්කා. ඉතින් වෛද්‍යතුමියනි මේ පිළිබඳව ඔබතුමියගේ ඇති අදහසක්. ඔව් ඇත්තටම පසුගිය දිනවල එහෙම අපිට මාධ්‍ය තුලින් දැනගන්න ලැබුණා. ඒක ඇත්තටම ඉතින් හොඳ දෙයක් කියලා අපි හිතන්නේ නැහැ. මොකද මේ ඖෂධයක් කියන එක ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇතුව ඕනේ. ඒක වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ අනිවාර්යයෙන්ම. හරි වෛද්‍යවරයෙක් වෙන්න ඕනේ ලියාපදිංචි. එහෙම නැතුව ඇත්තටම අපේ ජනතාවත් කලබල වෙන්න හොඳ නැහැ. රෝග අවස්ථාවලදී මේ ඒ වගේ කලබල වෙලා ගිහින් ඒවා තියෙන අන්තර්ගතයේ මොකද ඔක මාත්‍රාවක් තියෙනවා. යම් කිසි ඕනම ඖෂධයක මාත්‍රාවක් තියෙනවා. ආයුර්වේද ඖෂධ වල උනත් මාත්‍රාව වැඩි වුණොත් ඒක හරියන්නේ නැහැ. බටහිර ඖෂධත් එහෙමනේ. ඒ වගේ කලබල වීමටපත් වෙන්න හොඳ නැහැ. ඇත්තටම අපි දැන් COVID-19 වුණත් අපි අපේ ආරක්ෂාව අපිම සලස ගන්න ඕනේ. මොකද බුද්ධිමත්ව ඒක අර දුරස්ත සමාජ දුරස්තතාවය කියලා තියෙනවා. ඒක පවත්වා ගැනීමෙන් මුඛ ආවරණය පැළඳ ගැනීමෙන් ඒ වගේ මේ ව්‍යාප්ත වෙන්න දෙන්න. ඇත්තටම අපේ ලංකාවේ යතින් හරි වාසනාවන්තයි. අපි රජයට ස්තුති කරනවා. කවුරුත් ඒකට සහයෝගය දක්වලා මේ තත්ත්වයෙන් හරි පාලනය කරගත්ත එක ලොකුම දෙයක්. මුළු ලෝකයටම ආදර්ශයක් වුණා අපේ රට. අපිට ඇත්තටම හරිම සතුටුයි. ඔබ මම ප්‍රාර්ථනා කරනවා ඉක්මනින්ම මේ රටින් තුරන් වෙනවා. ඒවා කියලා ප්‍රාර්ථනා කරනවා අපි සියලු දෙනා. ඉතින් වෛද්‍යතුමියනි දැන් අපි කතා කරන දැන් මේ ජනතාව මේ ආයුර්වේදයේ කෙරෙහි සමහර පිළිසරණ පතාගෙන යනවා. ඒ පතාගෙන යන්නේ බොහෝ වෙලාවට අපි අසරණ වුණ වෙලාවක. ඒ වෙලාවට අපි නුවණක්කාරව කටයුතු කර යුතු නේද? දැන් මේ වගේ වෛද්‍යවරු ඉන්නවා නම් සමාජයේ මේ වගේ ආයතන තියෙනවා නම් ව්‍යාජ ආයතන තියෙනවා නම් අපි අවබෝධයෙන් ඉන්න ඕනේ නේද? ඔව් ඇත්තටම අපේ මේ රටේ අපේ මහ ජනතාව පොඩ්ඩක් ඕනම දෙයකදී කලබල වෙන ගතිය තියෙනවා. මොකද මේ ඖෂධය මොනවද තියෙන්නේ කියලා. අපි ඇත්තටම මේ විදේශිකයිට ප්‍රතිකාර කරලා තියෙනවා මම. ඒ අවස්ථාවවලදී ඒගොල්ලෝ මගෙන් තෙල් කුප්පියක් ලබා ගත්තත් ආයුර්වේද ඖෂධයක් ඒක ඉන්ටර්නෙට් එකේ බලනවා මොනවද මේ තෙලේ අන්තර්ගතය. ඒක ඇත්තටම ඒක බොහොම වටිනා දෙයක්. මොකද අපි කලබල වෙලා ඒ ඖෂධය ගන්නවට වැඩිය මේකේ ප්‍රමිතිය මොකද්ද අන්තර්ගතය මොකද්ද කියලා ඕනම ඖෂධයක ඒක Tamanට අයිතියකුත් තියෙනවා බලන්න. ඒක බුද්ධිමත් වෙන්න ඕනේ. ඒ වගේ අවස්ථාවලදී මේ ඖෂධය මොනවද තියෙන්නේ එහෙම කියලා පොඩ්ඩක් විමසිලිමත් වෙන්න ඕනේ. හරි වෛද්‍යවරයෙක්ද මේ ඉදිරිපත් කරන්නේ කියන එක ඉතාම වැදගත්. මොකද වෙන මොනවද තිබුණත් වෛද්‍ය කියන්නේ අර වෛද්‍යවරයෙක් දැනුවත්කමින් තමයි යම්කිසි ඖෂධයක් නිෂ්පාදනය කරන්නේ. සාමාන්‍ය පුද්ගලයෙක් නිෂ්පාදනය කරොත් ඒ ගැන ඒක හරියන්නේ නැහැ ඇත්තටම. මොකද මේ ඖෂධයක් කිව්වහම ඒක ලබා ගන්න ප්‍රමිතිය තියෙන්න ඕනේ. විශේෂයෙන්ම මාත්‍රාව හරි වෙන්න ඕනේ. එතකොට තමයි රෝගී සුවපත්භාවයටපත් වෙන්නේ. ඔව් හොඳයි. දැන් මේ අපි දැන් කොරෝනා වෛරසය ව්‍යාප්ත වෙලා තිබෙන සමය ගැන මේ කතා කරන්නේ. ඒ නිසා අපි දියවැඩියාව ගැන කතා කරාට කමක් නැහැ වෛද්‍යතුමනි. අපි සමාජ අවබෝධය ලබා දෙන්න ඕන නිසා කියමු කොහොමද කොරෝනා වෛරසයෙන් ආරක්ෂා වෙන්න ප්‍රතිශක්තිය වර්ධනය කරගන්නට අපි ආයුර්වේදයෙන් ගන්න පුළුවන් දේවල් මොනවද? ඔව් ඇත්තටම ආයුර්වේදයෙන් අපේ මුල්ම ප්‍රතිශක්තිකරණ ඖෂධය තමයි අපි කුඩා දරුවන්ට කුඩා කාලයේ පෙර සිට ලබා දුන්න රතකල්කය. මොකද ඉන්දියාවේ පරීක්ෂණයක් කරලා තියෙනවා රතකල්කය ලබා
දුන් ළමයින් කොටසක් සහ නොදුන් ළමයින් කොටසක් හොඳටම ප්‍රතිශක්තිකරණය තියෙනවා ලබා දුන්න අයට. ඒක පිරිසිදුව දෙන්න ඕනේ. ඒක දෑත් සෝදගෙන හොඳට සෙවීජ මොනවද අන්තර්ගත වෙන්නේ රතකල්කේ? රතකල්කේට ඖෂධ කීපයක්ම අන්තර්ගත වෙනවා. ඒක මාස 3ේදී වගේ තමයි අපි ඒක ලබා දෙන්නේ. ඒ ඖෂධය මේ ගොඩාක් ප්‍රතිශක්තිකරණ ඖෂධයක්. මොනවද මේ කියන්නේ පොඩි කාලේ ඉඳලම ලබා දෙන්න ඕන දෙයක්ද ප්‍රතිශක්තිකරණ? දැන් මේ කොවිඩ් වැළඳිලා තියෙනවනේ අපිට. ඒ තුලින් බේරෙන්න මොනවද අපි කරන්නේ? ඒ තුලින් අපිට මේ අපේ තියෙනවා ඉඟුරු, කොත්තමල්ලි, වෙනිවර්ගට වගේ ඖෂධ තමයි ඇත්තටම ගොඩක්ම ප්‍රතිශක්තිකරණ ඖෂධ විදිහට. සුදු ලුණු වගේ දේවලුත් හොඳයි. ඒ වගේ දේවල් අන්තර්ගත අපිට ගෙදරත් හදාගන්න පුළුවන්. ඇත්තටම එක්තරා ඖෂධයක් තමයි අපි තැඹුම් හොත්ත කියලා ඒ හදන එකත් ඖෂධ කීපයක් කොත්තමල්ලි, සූදුමල්ලි ඒ වගේ දාලානේ හදන්නේ. ඒකෙදිත් ලොකු ප්‍රතිශක්තිකරණයක් ලැබෙනවා. ඒ වගේම අපේ ආයුර්වේද ಔಷධයක් තියෙනවා ප්‍රතික්ෂා මේ හෙම්බිරිස්සාවට ගන්න ඖෂධයක් ප්‍රතික්ෂානාශක කියලා. ඒකෙදිත් හෙම්බිරිස්සාව හැදීගෙන එන අවස්ථාවේ ගත්තොත් ඒ ඖෂධය ගත්ත ගමන් හෙම්බිරිස්සාව හැදෙන්නේ නැතුව යනවා. මොකද එච්චර ඒකේ බලයක් තියෙනවා. ලොකු බලයක් තියෙනවා ඒ ඖෂධවල. ඔව් ඉතින් ඒ වගේ පාවිච්චි කරන්න පුළුවන් ඖෂධ තියෙනවා. ආයුර්වේදයත් එක්ක කතා කරද්දී අපි දන්නවා සිංහල ඒ වගේම බෞද්ධ ඒ වගේම අපේ ශ්‍රී ලාංකීය කියන හැඟීම අපිට එන දෙයක් නේ. ඉතින් ආයුර්වේදය කියන දේ අපි හැල්ලුවට ලක් කරන්න හොඳ නැහැ. ආයුර්වේදය කියන දේ හැල්ලුවට ලක් කරන්න හොඳ නැහැ වුණාට සැක තියාගන්න හොඳ නැහැ. අපි ඒ පිළිබඳව අවබෝධයෙන් කටයුතු කරනවා නම් කිසිම ගැටලුවක් ඇති වෙන්නේ නැහැ. ඉතින් දැන් අපි දියවැඩියාව ගැන කතා කරන්නේ. දැන් මේ මතු පරපුර දියවැඩියා රෝගයට නැඹුරු වෙන තියෙන හැකියාව අවස්ථාව බොහොම වැඩි මේ තියෙන ආහාර රටාවත් එක්ක ව්‍යායාම කරන්න හැකියාව ලැබීම නිසා. ඉතින් ඔබතුමියට ඇති උපදෙසක් දෙන්න අනිවාර්යෙන් කොහොමද මතු පරපුර මේ දියවැඩියා රෝගයෙන් වැළකෙන්නේ කොහොමද, දියවැඩියාවෙන් බේරෙන්නේ කොහොමද කියන දේ පිළිබඳව. ඇත්තටම මේ අපිට මේක ලොකුම කනගාටුදායක තත්ත්වයක්. මේ දියවැඩියාව බෝ වෙන රෝගයකටත් වැඩිය මේ බෝ නොවන රෝගයක් වුණාට සංකූලතා බහුල රෝගයක් මේක. ඒකෙන් මේ අපි ගොඩාක් පීඩාවට පත් වෙලා තියෙන මුළු ලෝකෙම ගත්තොත් මම ඉස්සෙල්ලා මතක් කරා එළියන 420ක් පමණ අදාළ මේ ආසන්නව මුළු ලෝකෙම දියවැඩියාවෙන් පීඩා විඳිනවා. ලංකාව ගත්තොත් ලක්ෂ 44ක් වගේ දියවැඩියා රෝගීන් ඉන්නවා. ඒක නිසා අපි වඩාත්ම වැදගත් වෙන්න ඕනේ මේ ආහාර රටාව නම් අනිවාර්යයෙන්ම වෙනස් කරගන්න වෙනවා. මොකද ශනික ආහාර ඒවා ගොඩාක් කුඩා ළමුන්ට පවා දැන් නාගරිකව නෙමෙයි ගම්බදව පවා මේ ශනික ආහාර වලට යොමු වෙලා කුඩා ළමයි පවා යොමු කරලා ඒක අති භයානක තත්ත්වයක්. මොකද ඒ ආහාර රටාවෙන් තමයි මේ බෝන වෙන රෝග දියවැඩියාව පමණක් නෙවෙයි කොලෙස්ටරෝල් තත්ත්ව ඒ හැම දෙයකටම බලපාන්නේ ආහාර රටාව. දැන් ඇත්තටම අපේ ඉස්සර හිටපු අම්මලා තාත්තලාට මේ තරම්ම මේ රෝග තත්ත්ව තිබුණේ නැහැ නේ. දැන් එන්න ඒක අපිටත් තේරෙනවා මේ අපිට අවුරුදු 20 කාලෙට වැඩිය දැන් ඊට වැඩිය ගොඩාක් වැඩි. දැන් ඔය කතාව කිව්වම දැන් ඉන්න ළමයි අපේ වයස අපිට පොඩ්ඩක් වැඩිමල් එහෙම නැත්නම් අපිට පොඩ්ඩක් බාලා අය තර්ක කරනවා. දැන් ඒ කාලේ දැන් රෝග තිබ්බේ නැහැ. දැන් අපි කියන අපේ අම්මලා තාත්තලා කියනෝනේ දැන් අපිට ඒ කාලේ ලෙඩ තිබුණේ නැහැ. අපේ ආච්චිලා සියලා හොඳට නිරෝගීව හිටියා. එහෙම දේවල් කියනෝනේ. එතකොට සමහර ළමයි ඉන්නවා. ඉතින් මේ දවස්වල ස්කෑන් කරන්න බෑනේ. ඒ දවස්වල එක්ස්රේ ගන්න බෑනේ. ඉතින් ලෙඩ රෝග තිබ්බද නැද්ද කියලා අපි කොහොමද දන්නේ කියලා වගේ දේවල් කියනවා. ඉතින් ඒවා ඇත්තද ඉතින් එහෙම? නැහැ ඇත්තටම රෝග අඩුයි. රෝග අවස්ථා අඩුයි. ඒක මොකද අපි ඇත්තටම පිළිගන්න ඕනේ කරුණ. දැන් වගේ නෙමෙයි රෝග අඩුයි. මොකද මේ ළමයෙක් වුණත් දැන් ඇත්තටම මේ තාක්ෂණික දියුණුවත් එක්ක ළමයි සම්පූර්ණයෙන්ම අනිත් පැත්ත මේව ගතියක් තියෙනවා. මොකද ව්‍යායාම නැහැ. ඉස්සර වල සෙල්ලම් කරපු ළමයි දැන් ෆෝන් එකක් අතට අරගෙන ඒක දිහා බල බල ඉන්නවා. ඇත්තටම ඒක සුදුසු තත්ත්වයක් නෙමෙයි. ඒක බැලුවට කමක් නැහැ. පොඩ්ඩක් අර ඉතින් ව්‍යායාම සෙල්ලම් කරන ඒවා ඒ ළමා කාලේ ඒවා තියෙන්න ඕනේ. ඒවා තිබුණොත් තමයි මේ ජීවිතේත් ලස්සන ජීවිතයක් වෙන්නේ. ඒක නිසා මේ ලෙඩ රෝගත් දුරු වෙලා මානසික පීඩා දුරු වෙලා ඒක ඇත්තටම ඒක අපිට දැන් උනත් මතක් වෙනකොට සතුටුයිනේ. ඉස්සර කාලේ අපි වෙල්ෙලිය සෙල්ලම් කරලා ඒ දැන් ළමින්ට ඒ අවස්ථාව නැහැ. ලබා ගන්නෙත් නැහැ. ඒගොල්ලන්ට ඒක අගේකුත් නැහැ වගේ පේනවා. වෙලාවකුත් නැහැ නේද? වෙලාවකුත් නැහැ. ඉතින් ඒ දේවල් අපි
පිළිපදිනවා නම් අපි ඒ විදිහට කටයුතු කරනවා නම් හැකියාවක් තිබෙනවා මේ දියවැඩියා රෝගයෙන් වැළකෙන්නට මතු පරපුර අපිට ආරක්ෂා කරගන්නට හැකියාව ලැබෙනවා දියවැඩියා රෝගය වැළඳෙන්නේ නැති වෙන්න කටයුතු කරන්න හැකියාව තිබෙනවා. ඉතින් ඔබ අන්තර්ජාලය පාවිච්චි කරන අයනේ අන්තර්ජාලය බලන්න කොහොමද කියලා දියවැඩියා රෝගයේ ප්‍රතිශත ඒ වගේම රෝගයේ තිබෙන භයානකකම කොයි ආකාරයේද කියලා රූප සටහන් මගින් ඔබට දක බලා ගන්න පුළුවන් වීඩියෝ දර්ශන මගින් බලා ගන්න පුළුවන් කොයිතරම් දුරකට මේ රෝගේ පැතිරලා තිබෙනවද දැන් අපේ වෛද්‍යමය සඳහන් කළා 11 දෙනෙක්ගෙන් එක්කෙනෙකුට අනිවාර්යෙන් වැළඳිලා තියෙනවා කියන දේ මේ දියවැඩියාව කියන රෝගය. ඉතින් කොයිතරම් දුරකට මේක ව්‍යාප්ත වෙලා තියෙනවද? ව්‍යාප්ත වෙන්නේ අපි හුස්ම ගන්න විදිහකින්වත් දැන් මේ COVID-19 වෛරසය පැතිරෙනවා වගේ අපේ ශ්වසනයෙන්වත් නෙමෙයි. අපේ ඇති කරගන්නා පුරුදු නිසා අපේ බෝනවල රෝග තත්ත්වයක් ඇති වෙන්නේ අපේ ආහාර රටාවේ ව්‍යායාම රටාවේ තියෙන වැරදි ස්වභාවය නිසා. ඉතින් ඒ පිළිබඳව ඔබ දැනුවත් වෙන්න තමයි අපි මේ විදිහට වැඩසටහන් ගෙනෙන්නේ. ඔබ අවබෝධ කරගෙන ඔබේ ජීවිතය පිළිබඳව අවබෝධයක් ඇති කරගෙන කටයුතු කළොත් මේ කිසි දෙයක් සිද්ධ වෙන්නේ නැහැ. ඉතින් වෛද්‍යමයනි අවසාන වශයෙන් මම මේ විදිහට ප්‍රශ්නයක් අහන්න. දැන් අපි දියවැඩියාව ගැන කතා කරනවා, COVID-19 ගැන කතා කරනවා. තව ලෙඩ රෝග බොහෝමයක් මේ ලෝකේ තියෙනවා. හඳුනා නොගත් ලෙඩ රෝග බොහෝමයකුත් තියෙනවා. ඉතින් අපි මේ ලෙඩ රෝග වලින් වැළකීලා. ඉතින් අපි මම මුලින්ම සඳහන් කරා ආරෝග්‍ය පරම ලාභ. නිරෝගීකම උතුම්ම ලාභය. මේ ලාභය අපි ලබා ගන්න නම් අපේ ජීවිතය අපි ගෙනියන්න ඕනේ කොහොමද? අපි මේ ජීවිතේ මේ සංසාරේ සැරිසරන්න නම් අපි මේ පුංචි නවාතැනක ඉන්නේ මේ නවාතැනේ කාලය ඒ ලාභය අරගෙන පරම සතුට අරගෙන ජීවත් වෙන්න නම් කරන්න ඕන දේවල් අපි ආයුර්වේදය තුලින් පැහැදිලි කරලා අවසන් පණිවිඩය දෙමු. ඔව්. ඇත්තටම මේ මට කියන්න තියෙන පළමුවෙන්ම ඇත්තටම අපි මානසික සුවය ඉස්සෙල්ලත් මම කිව්වා අනිවාර්යයෙන් මානසික සුවය අවශ්‍යයි. මානසික සුවය තියෙනකොට ලෙඩ රෝග ගොඩාක් දුරු වෙනවා. ඒ වගේම මේ ව්‍යායාම අත්‍යවශ්‍යයි. ව්‍යායාම නැතිකමින් මේ වැඩියව පමණක් නෙවෙයි කොලෙස්ටරෝල් රුධිර පීඩන මේ වගේ තත්ත්ව වුණත් එන්න පුළුවන්. මොකද ආහාරගත ඇවිදිනකොට හොඳට මේ කොලෙස්ටරෝල් අඩු වෙනවා. රුධිර සීනි මට්ටම මන් ළඟට ආපු රෝගීන්ට මම කියලා ඇවිදින්න කියලා ඒගොල්ලෝ මාසෙකින් ඇවිදින් බලපුවම ඉන්සුලින් විදලවත් අඩු වෙන්නේ නැති රෝගීන්ට ව්‍යායාම වලදී කියන්නේ පැය භාගයක් වගේ දවසකට විනාඩි 40ක් හෝ සතියට දවස් 3-4ක් ඇවිද්දාම ඒ රුධිරයේ සීනි මට්ටම ගොඩාක් දුරට අඩු වෙනවා. ඒක සමහර විට ඖෂධ වලින් අඩු වෙන්නේ නැති අවස්ථාවලදීත් අඩු වෙනවා. ඒ වගේම මේ රුධිරයේ මේද තැන්පත් වීම කියන්නේ කොලෙස්ටරෝල් මට්ටම් වුණත් සමහර වෙලාවට අක්මාවේ තෙල් කියලා නිතරම ඒකත් බහුල රෝගයක් දැන් කිසිම ඖෂධයක් නැහැ. ඒකටත් ව්‍යායාමයේ ඇවිදින එක තමයි විනාඩි 45ක් දවසකට සතියට දවස් 4ක් විතර ඇවිද්දොත් අක්මාවේ තෙල් හොඳටම අඩු වෙලා ඒක තමයි එකම ප්‍රතිකාරය. ඒක නිසා ව්‍යායාමයේ අත්‍යවශ්‍යයි. ඒ වගේම මේ ශනික ආහාර රටාව නම් අනිවාර්යයෙන් අයින් කරන්න ඕනේ. අපේ පැරණි ආහාර වලට ළමයි හුරු කරන්න ඕනේ. නැත්නම් ඒගොල්ලොත් මේ රෝගීන්ගෙන් පිරුණු රටක් කරගන්නවට වැඩිය හොඳයි නිරෝගී පුද්ගලයන්ගෙන් පිරුණු රටක් කරගන්න එක. ඒක නිසා ඒ අවවාදය තමයි දෙන්න තියෙන්නේ. ආහාර රටාවට මේ නවීන ආහාර වලට නම් යෑම සුදුසු නැහැ. මොකද ශනික ආහාර රසකාරක පිළිකාවල් පවා ඇති වෙනවා ඒවට. ඒක නිසා අපි ඒ ගැන විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. දරුවන් දැනුවත් කරන්න ඕනේ දෙමව්පියන්. මොකද දරුවන්ට තේරෙන්නේ නැහැ මේකේ තියෙන බරපතලකම. ඒගොල්ලන්ට කියලා දෙන්න ඕනේ මේ ආහාර රටාව මුල ඉඳලම ඒව පුරුදු කරන්න ඕනේ. නැත්නම් මැදදී පුරුදු කිරීම අපහසුයි. හොඳයි. ඒ පණිවිඩයත් එක්ක අපිට ගන්න තියෙන දේ අපිට දැනුමට එකතු කරගන්න තියෙන දේ තමයි අපි අපේ පරිස්සම කවදත් වගේ සලසා ගන්න ඕනේ. අපි ගැන හිතන්න ගත්තොත් මේ ලෙඩ රෝග වලින් මිදෙන්නට පුළුවන්කම තියෙනවා. හැමදේම බෙහෙත් වලට කරන්න පුළුවන් කමක් නැහැ. අපිත් කැප වෙන්න ඕනේ. අපිත් යම්කිසි කැපකිරීමක් කරන්න ඕනේ. ව්‍යායාම සඳහා කාලයක් වෙන් කරගන්න ඕනේ. ව්‍යායාම කිරීම තුළින් අපේ ශරීරයේ තියෙන රුධිර සීනි මට්ටම අඩු කරගන්න හැකියාව තිබෙනවා වෛද්‍යතුමිය පවසනවා. ඉතින් ඒ කැපකිරීමත් එක්ක ඔබ අද දවසේ ලබා දුන දැනුමත් එක්ක ඔබට මේ රෝග තත්ත්වය වැළඳලා නැතුව ඇති බොහෝ විට අපේ මේ වැඩසටහන අරමුණ ඔබ ආරක්ෂා වෙන්න ඕනේ කොහොමද කියන කාරණයත් අද දවසේ අපි සඳහන් කළා. ඉතින් අපේ වැඩසටහන බලන ඔබ දියවැඩියා රෝගෙන් පෙළෙනවා නම් ඔබ කටයුතු කරන්න ඕනේ කොහොමද? ඒ වගේම ඒ සඳහා හොඳම ප්‍රතිකාර ක්‍රමයක් තිබෙනවා අපේ වෛද්‍යතුමිය ගාව. එතුමිය සම්බන්ධ කරගන්නේ කොහොමද කියන කාරණයත් අපි සඳහන් කළා. ඉතින්
මුලදී සඳහන් කරා වගේම ආරෝග්‍ය පරමාලාභ සන්තුෂ්ටි පරමන්දන අපේ නිරෝගීකම පරම ධනය වෙද්දී සතුට සමාන නිරෝගීකම පරම ලාභය වෙද්දී අපේ සතුට පරම ධනය වෙද්දී තමයි අපේ ජීවිතයේ ඒ සතුට අපිට එකතු කරගන්න පුළුවන් වෙන්නේ ඒ ජීවිතය ලස්සනට අපිට ගත කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් තවත් වැඩසටහන් කීපයකින් අපි සම්බන්ධ වෙනවා ඔබත් සමග. මේ වගේම ලෙඩ රෝග පිළිබඳව අපි කතා කරනවා. ඒ වගේම අධ්‍යාපනික තොරතුරු පිළිබඳව කතා කරනවා. අපේ වැඩසටහන බලන්නේ වැඩිහිටි ඔබ ඔබේ දුවා දරුවන් කොහොමද මේ පාසල් ජීවිතය වෙන්න පුළුවන් උන්ගේ ජීවිතය ළමා අවධිය සරි කරගන්නේ කොහොමද කියන පිළිබඳව කටයුතු කරන ආකාරය කටයුතු කළ යුතු ආකාරය පිළිබඳව අපි කතා කරන්න සූදානම්. ඉතින් අද දවසේ අපේ ආරාධනය පිළිගෙන අපි මැදිරියට පැමිණියා යාගොඩ හරිද්‍රා ආයුර්වේද වෛද්‍ය ආයතනයේ අධිපති වෛද්‍යාචාර්යනී MAS මණිකේ මහත්මිය. ඉතින් අපි ගෞරවයෙන් ස්තුති කරන ඔබතුමියට ආයුබෝවන් නැවත දවසක අපේ මැදිරියට අපේ වැඩසටහනකට පැමිණෙන්න කියලා ආරාධනා කරන අතර වාරයේදී එතුමියට සමුදෙන ගමන් අද දවසේ අපේ කාල වේලාව නිමවටපත් වෙනවා. ඔබේ නිවහනෙන් අපිට යන්න අවසරයි. මේ ජීවිතය ගැන අලුතෙන් හිතන්න, ජීවිතය ගැන අලුතෙන් දකින්න, ඔබේ ජීවිතය ගෙත්තම් කරගන්න ඔබට කියා දෙන ජීවන ගීතම. සුවදායි සතියක්.